පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් ලබන පුද්ගලයා ජීවිතයේ සෑම විටම ලබන්නේ සරු දෙයක්මයි. සදහැවතුනි, මේ උතුම් සද්ධර්ම දේශනාවත් ඔබේ ජීවිතයට සරු දෙයක් වේවා යන ප්‍රාර්ථනය සමගින් බෞද්ධයා ගුවන් විදුලියේ මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අප මේ සූදානම් වන්නේ. අප විසින් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධම්සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින කොළඹ ප ဋ ාණ ධර්ම සභා විහාරවාසී අවසරයි පූජ්‍යපාද තලාවේ සුමන රතන පින්වත් ස්වාමින් වහන්සේ අප සියලු දෙනා සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. බොරලැස්ගමුව රොබර්ට් අල්විස් මාවත පදිංචි සී විජේවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත්, කැනඩාවේ පදිංචි සමන් විජේවර්ධන මහතාත්, ගල්කිස්ස පදිංචි මේනකා ගුණවර්ධන මහත්මිය සහ සංජය ගුණවර්ධන මහතාත්, නුගේගොඩ කණ්ඩවත්ත පාරේ පදිංචි කල්යාණ මිතුරියන් දෙදෙනාත්, බොරලැස්ගමුව පදිංචි ජයවතී පීරිස් මහත්මිය ඇතුළු පින්වත් පිරිසත්, මහනුවර අරුප්පල පදිංචි සීතා ප්‍රතාපසිංහ මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. සදහැවතුනි, එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භයට පෙර ආතුව අප සියලු දෙනා සාදුනාදයක් පවත්වා උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වීම උදෙසා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් ပි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය උතුම් නිවන් පිණිසම හේතු වේවා. සාදු කියන්න. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අහං භදන්තේ පේතෙම්හි දුග්ගතායම ලෝකිකා පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතාති.
සම්බෝධි මහා විහාරයේ අධිපති පරම පූජනීය නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාෂී සදැහැති පින්නතුනි, බෞද්ධ නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි පින්නතුන් මේ සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස සෝමනස්ස භාවයට පත්වෙන්න ඕනි. තමන්ගේ චිත්තසංතානවල කෙලෙස් ගිනි නිවා ගන්නට උපකාර වන, ඒ වගේම තව බොහෝ දෙනෙකුගේ චිත්තසංතාන තුළ දැවෙන කෙලෙස් ගිනි නිවා ගන්නට උපකාර වන වටිනා පින්කමක් දැන් මේ සිදු කරන්න කියලා. ධර්මය ශ්‍රවණය කිරීමත් ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීමත් මේ දෙකම පින් වැඩෙන පින්කමක්. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය තුල සිදු කරන තවත් අමරණීය පින්කමක් හැටියට මේ පින්කම හිතලා කල්පනා කරලා සතුටටපත් වෙන්න ඕනේ. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ තමයි අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, අඳුරෙන් එළියට යන පුද්ගලයා, එළියෙන් අඳුරට යන පුද්ගලයා සහ එළියෙන් එළියට යන පුද්ගලයා. පළමුවෙනි පුද්ගලයා තමයි අඳුරෙන් අඳුරට යන පුද්ගලයා. තමෝ තමෝ පරායනෝ. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කියලා කියන්නේ මේ ලෝකේ සමහර පුද්ගලයින් ඉන්නවා බොහෝම දුක්ඛිත ජීවිත ගෙවන. හරියට කුසට ආහාරක් නැහැ, අඳින්ට පළඳින්ට වස්ත්‍රයක් නැහැ, අනුන්ගෙන් ඉල්ලගෙන අඳින්නේ පළඳින්නේ, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න හරි හමන් ශක්තියක් නැහැ. ඒ මදිවට පස්පව් දස අකුසල් රැස් කර ගන්නවා. සොරකම් කරලා ජීවත් වෙනවා. සත්තු මරලා ජීවත් වෙනවා. බොරු කියන්න ගත්තාම සීමාවක් නැහැ. බොරු කිය ජීවත් වෙනවා. ඒ ජීවිත හැමදාම මේ ජීවිතේ අන්ධකාරේ, කිසිම ආලෝකයක් නැති ජීවිත. කවදාවත් ඒ මිනිස්සු පින්දහම් කරන්න කැමති වෙන්නේ, හිත පෙළඹෙන්නේ, අවාසනාවකට සිත යොමු වෙන්නෙම පව් කරන්න. ජීවිතත් කිසිම ආලෝකයක් නැහැ. ඒ පුද්ගලයන් මෙලොව ජීවත් වෙන්නේ අන්ධකාරයේ. පස්පව් දස අකුසල් කරගෙන දුක්ඛිත ජීවිත ගෙවලා ඒ අය මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම ඔබ හිතනවද ඒ අය හොඳ තැනකට යයි කියලා? නෑ. ඒ අය කරගත්ත අකුසල් නිසා මරණින් පස්සේ මේ කය බිඳී പ്രേත ලෝකවල සතර අපායේ වැටිලා දුක් විඳිනවා. සතර අපායට වැටුනොත්, പ്രേත ලෝකවල පහළ වුනොත් මිදීමක් පේන තෙක් මානෙක නැහැ. ඒ කියන්නේ ඒ අයගේ පරලෝක ජීවිතත් අන්ධකාරය. ඒ තමයි පළමුවෙනි පුද්ගලයා. අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුද්ගලයා. තව පුද්ගලයෙක් ඉන්නවා අන්ධකාරයෙන් ආලෝකයට යන පුද්ගලයා.
තමෝ ජෝති පරායනෝ කියනවා ඔහුට. සමහරු මේ ලෝකේ ඉන්නවා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. හරියට අඳින්න පළඳින්න ඇඳුමක් නැහැ, කෑම බීමක් නැහැ, කුසගින්නේ වැඩිපුර ඉන්නේ, දුක් මහන්සි වෙනවා. ධනය හරි හම්බ කරගන්න පුදුම විදිහට දුක් විඳිනවා. නමුත් කවදාවත් හොරකම් කරන්නේ කවදාවත් බොරු කියන්නේ තමන්ගේ ලාභයේ පිණිස බොරු කියන්නේ නැහැ. තමන්ගේ ලාභයේ පිණිස කවුරුවත් රිදවන්නේ නැහැ, හිංසා කරන්නේ කාටවත්. ධාර්මිකව ජීවත් වෙනවා. හරිම දුප්පත්, මහා පරිමාණේ පින්දහම් කරගන්න බෑ. නමුත් පුළුවන් වෙලාවට තමන් කන බත්පතෙන් හරි ටිකක් තව කෙනෙක්ට දන් දෙනවා. මහා පරිමාණේ පින්කම් කරන්න බෑ. කැලෑ මලක් හරි කඩලා බුදුන්ට පූජා කරනවා. පැන් වීදුරුවක් හරි බුදුන්ට පූජා කරනවා. පුළුවන් වෙලාවට සිල් සමාදන් වෙනවා. කවුරුවත් පිළිබඳ තරහෙන් ජීවත් වෙන්නේ නැහැ. මෛත්‍රී සිතින් ජීවත් වෙනවා. ඕනවට වැඩිය අසීමිත ආශාවල් පොදි බැඳගෙන ඉන්නේ නැහැ. ලබා ගන්න බැරි දේවල් පිළිබඳ හීන මව ජීවත් වෙන්නේ නැහැ. ලද දෙයින් සතුටටපත් වෙලා ජීවත් වෙනවා. ඒ අයගේ මෙලොව ජීවිත අන්ධකාරය වුණාට ඒ අය මරණයටපත් වෙලා හොඳ තැන්වල පහළ වෙනවා. හේතුව මෙලොව පව් කරපු නැති එකත්, ඒ වගේම මෙලොවදී පුළුවන් වෙලාවට පින්දහම් කරගත්ත නිසා. පව් කරන්නේ නැතුව හිටියට ජීවිතේ සැපවත් වෙන්නේ නැහැ. ජීවිතේ සැපවත් වෙන්න නම් පින් කරන්න ඕනේ. සත්තු මරන්න නැතුව හිටියට පින් සිද්ධ වෙන්නේ නැහැ. හොරකම් කරන්න නැතුව හිටියට පින් සිද්ධ වෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරේ හැසිරෙන්නේ නැතුව හිටියට පින් සිද්ධ වෙන්නේ නැහැ. මේ අකුසලයන්ගෙන් වෙන් වෙලා කල්පයක් ජීවත් වුණත් අල්ප මාත්‍රයක්වත් පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්න නම් සත්තු මරන්න නැති කෙනා සත්තුන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. සත්තුන්ට කරුණාව දක්වන්න පුරුදු වෙන්න ඕනේ. සොරකම් කරන්න නැති කෙනා අනුන්ගේ ධනය දැකලා ඊර්ෂියා කරන්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. පොදු දේපල ආරක්ෂා කරන්න ඕනේ. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් හිත සකස් කරගන්න ඕනේ. කාම මිත්‍යාචාරය හැසිරෙන්නේ නැති කෙනා අනුන්ගේ හිත්වල කාම දාහයන් ඇති නොවන විදිහට ඒ කෙනා ජීවත් වෙන්න ඕනේ. අනුන්ගේ සිත්වල කාම දාහයෙන් නිවෙන වචන භාවිතා කරන්න ඕනේ. අනුන්ගේ සිත්වල කාම දාහයෙන් නිවෙන ඉරියව් ඇවතුම් පැවතුම් භාවිතා කරන්න ඕනේ. අන්න එතකොට පිං සිද්ධ වෙනවා. මේ ජීවිතේ දුක්ඛිතව ගෙව්වත් කරගත්ත පිං නිසා ඒ පුද්ගලයා පරලෝදී දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබලා දිව්‍ය සැප සම්පත් භුක්ති විඳිනවා. ඒ කියන්නේ කෙනාගේ පරලෝ ජීවිතය ආලෝකමත් වෙනවා. ඒ තමයි තමෝ ජෝති පරායනෝ, අඳුරෙන් එළියට යන පුද්ගලයාගේ ස්වභාවය. තව පුද්ගලයෙක් ඉන්නවා, ඔහු ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා. ජෝති තම පරායනෝ. සමහරු මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නව හොඳට කන්ට බොන්ට අඳින්ට තියෙනවා. ඕන තරම් රසවත් කෑම ಜಾති මිල අධික ඇඳුම් ආයිත්තම් යාන වාහන දැසි දස්සන් පිරිලා සැප සම්පත් අධිකයි. කවදාවත් මනුෂ්‍ය ලෝකේ දුක් විඳින්නේ නැහැ. සැප සම්පත් අධිකයි. දැලි ටිකක් අතේ ගාගෙන නැහැ. කවදාවත් දාඩිය වගුරලා මහන්සිලා වැඩපල කරන්නේ එක තැන ඉඳලා ධනය හරි හම්බ කරනවා. ඒ අයට මිනිත්තුවෙන් මිනිත්තුවට ඒ අයගේ accounts වලට සල්ලි හම්බ වෙනවා, ධනය ලැබෙනවා. කාලය ගෙවෙන්න ධනය වැඩි වෙනවා ඒ අයගේ ජීවිතය. හැබැයි කිසිම පින්කමක් කරගන්නේ නැහැ. සමහරු අධාර්මිකව ධනය හරි හම්බ කරන්නේ. මිනිස්සු රවට්ටලා ධනය හරි හම්බ කරන්නේ. මිනිස්සුන්ගෙන් අයබදු අසීමාන්තික විදිහට, අසාධාරණ විදිහට අයබදු
ගහලා ධනය හරි හම්බ කරන්නේ. හොරකම් කරලා වංචා කරලා ධනය හරි හම්බ කරන්නේ. එහෙව් ධනය හරි හම්බ කරන අය දුප්පතුන් වෙනුවෙන් අන්‍ය සත්වයින් වෙනුවෙන් බත්සරලුවක්වත් දන් දෙන්න හිතන්නේ නැහැ. රැස් කරනවා විතරයි. රැස් කරලා තැම්පත් කරගෙන ආරක්ෂා කරනවා විතරයි. තව පරම්පරා 6-7කට රැස් කරගන්නවා. තමන්ගේ ජීවිතයට ප්‍රමාණවත් වෙන්න විතරක් නෙමෙයි. තව පරම්පරා 6-7කට ඇතිවෙන්න ධනය හරි හම්බ කරනවා, රැස් කරනවා. නමුත් බත්සරලුවක්වත් දන් දෙන්නේ නැහැ. ඒ අය ටික කාලයක් ගිහින් සැප සම්පත් විඳලා මරණයට පත් වෙලා අධාර්මිකව ධනය හරි හම්බ කරගත්ත නිසාත් කිසිදු පින්කමක් කරගත්තේ නැති නිසාත් මරණින් පස්සේ දුගතිවල උත්පත්තිය ලබනවා. പ്രേත ලෝකවල උත්පත්තිය ලබනවා. සතර අපායේ උත්පත්තිය ලබනවා. අහෝ ජීවිතයක අභාග්‍ය. ආලෝකයේ ඉඳලා අන්ධකාරයට ගියා. තව පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකයේ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා. ජෝති පරායනෝ. ඒ තමයි මේ ලෝකයේ සමහර පුද්ගලයින් ඉන්නවා බොහොම ධාර්මිකව ජීවත් වෙනවා. දුක් විඳින්නේ නැහැ. සියලු සැප සම්පත් තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන හැමදේම යහපත් කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. ඒ අය බොහොම පින්වන්තයි. දුක් මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ ලෝකයට බිහි වෙද්දී ඒ දරුවෝ බිහි වෙන්නත් කලින් ඒ දරුවෝ වෙනුවෙන් ගෙවල් දොරවල් තැනිලා, ඒ දරුවෝ වෙනුවෙන් ඉඩ කඩම් තියෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් පාසල්, ඒ දරුවෝ වෙනුවෙන් ඉහළම විදිහේ යාන වාහන, ඒ දරුවෝ වෙනුවෙන් සියලුම සැප සම්පත් පහළ වෙලා ඉවරයි. තාම දරුවා බිහි වෙලත් නැහැ. පුණ්‍ය බලය නිසා. ඒ අය මනුෂ්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ දුක් විඳින්නේ බොහොම සැපවත් වර සියල්ල සමග ජීවත් වෙනවා. යහපත් කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. ධර්මයට යොමු වෙනවා. පුංචි කාලේ ඉඳලා හිත්වල මෛත්‍රිය, කරුණාව, දානය, ගුණ පැවතුම් තියෙනවා. පොඩි කාලේ ඉඳන් දන් දෙනවා, පින්කම් කරනවා. සමහර පුද්ගලයින් පුංචි කාලේ ඉඳන් නිර්මාංශ ප්‍රතිපදාවන් තුල නිරත වෙනවා. හරිම පින්වන්ත ජීවිත. ඒ අය මනුෂ්‍ය ලෝකේ පුදුම ආලෝකයක් ඇති කරමින් මේ ජීවිතය ගෙවලා මරණින් පස්සේ මෙලොව පව් කරපු නැති නිසාත් පින් කරගත්ත නිසාත් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනවා. දිව්‍ය මනුෂ්‍ය ලෝකවල උත්පත්තිය ලැබලා මහේශාක්‍යාත්ම නැවත නැවතත් භුක්ති විඳිනවා. ඒ අය ආලෝකයෙන් ආලෝකයට යන ජීවිත, ආශ්චර්ය සම්පන්න ජීවිත. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කල්පනා කරන්න ඕනේ ඔබේ ජීවිතය ඔබ කොතැනටද අරගෙන යා යුත්තේ කියන වග. ඔබ මේ මොහොතේ ආලෝකයේ සිටින කෙනෙක්. ඔබට ආලෝකයේ හිටින්නේ නැත්නම් ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා පරිමාණයෙන් සැප සම්පත් නැති වුණත් තුන් වේල දෙවේල ඔබට කුසගින්නේ නොයිඳ කුස පුරවාගෙන සාපිපාසා දෙකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ මහ පොළවේ කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. ඒ කියන්නේ ඔබ ආලෝකයේ ඉන්න කෙනෙක්. ආලෝකයෙන් ආලෝකයට යන්නයි අදිෂ්ඨාන කරන්න ඕනේ. කවදාවත් ආලෝකයෙන් අඳුරට යන්න හිතන්නවත් එපා. ඒ නිසා ශ්‍රවණය කරන මේ ධර්මය හොඳට මෙනෙහි කරලා හොඳට ජීවිතයේ අකුසලයන්ගෙන් මුදවාගෙන හැම මොහොතකම කුසලය තුල ජීවිතය පිහිටුවන්න අදිෂ්ඨාන ඇති කරගන්න ඕනේ. පින්වතුනි, සංසාරය හරිම භයානකයි. සංසාරේ ඔබ මේ බුද්ධ ශාසනය ලබලා පුදුම වාසනාවක් මේ ලබාගෙන තියෙන්නේ. සම්බුද්ධ ශාසනයේ හුළඟක්වත් වැදිලා නැති මිනිස්සු මේ සසරට පුදුම විදිහේ අකුසල් රැස් කරගන්නවා. හරිම භයානකයි. බුද්ධ ශාසනය ලෝකේ තිබිලත්
බෞද්ධ යැයි සලකන සමහර පුද්ගලයින් කොච්චර අකුසල් රැස් කර ගන්නවද මේ ශාසනේ. දැන් මේ පහුගිය කාලවල වුණත් මේ සමාජගතව නොයේක් මේ භික්ෂුන් වහන්සේලාගෙත් ගිහි අයගෙත් නොයේක් ප්‍රශ්න අර්බුද තියෙනවා. ඒවා පිළිබඳව කුසල ධර්මයන්ගේ බියක් නොදන්න පුහුදුන් පෘථග්ජන ගිහියන් සහ පැවිද්දන් පක්ෂ පාට පැතිවලට බෙදිලා හරියට අකුසල් රැස් කරගන්නවා. අනන්ත සංසාරෙටම අකුසල් රැස් කරගන්නවා. తాවකාලිකව හමු වෙන මේ සම්බන්ධතා නිසා පක්ෂවලට පැතිවලට බෙදිලා තනියම යන ගමනේ තමන්ගේ ගමනට අකුසල් රැස් කරගන්නවා. මොන තරම් අනුවන ක්‍රියාවක් දේ ක්‍රියාව. ඒ නිසා හොඳට හිතන්න මේක තනියම යන ගමනක්. ඔබට හිතයිශී පුද්ගලයෝවත් ඔබට හිතයිශී නොවන පුද්ගලයෝවත් කිසි කෙනෙක් ඔබත් එක්ක මේ ගමන යන්න එන්නේ නැහැ. මේ සියලු හිතවත්කම්, මේ සියලු නෑකම්, මේ සියලු සමීපකම් සියල්ල తాවකාලිකයි. මේ හිතවත්කම් වලින් ලබන සැනසීම, මේ හිතවත්කම් නෑකම් වලින් ලබන සතුට හැමදේම తాවකාලිකයි. ඒ නිසා ඔබ සතුටු කරපු සතුටු උණු මේ හිතවත්කම් රැකගන්න, ඔබ తాවකාලිකව සතුටු කරපු සතුටු වන මේ නෑකම් රැකගන්න, අකුසල කර්ම රැස් කරගන්න එපා සසරට. හැමදේම මනසින් අතහැරලා මධ්‍යස්ත ප්‍රතිපදා ගමනක ගමන් කරන්න. අත්තාහි යත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට ඉන්නේ තමන් විතරයි. වෙන පිහිටක් මේ ලෝකේ ඇත්තේ නැහැ. අත්තනාව සුධන්තේන නාතං ලබති දුර්ලභ සුල්. යම් කිසි කෙනෙක් ඒක අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ඔහු ඊටාම දුර්ලභ වූ නාත ධර්ම සාක්ෂාත් කරගන්නවා කියනවා. මේ සසර බිය දකිමින් කටයුතු කරන්න. අද මේ ලබා තියෙන උත්තරීතර මනුෂ්‍යාත්ම භාවය ඉහළට යන්න කටයුතු කරනවා මිසක් පහළට වැටෙන්න කටයුතු කරන්න එපා. හිත්වල තියෙන තරහා, ඊර්ෂියාව, කුහකකම්, කුඩු කේචු ගති, අසීමිත ආශාවල් මේවා ඔබ හොඳින් දකින්න. මේවා කවුරුවත් දැකලා ඔබට උපදෙස් දෙන්නේ නැහැ. මේවා කාටවත් නැති කරන්න බෑ. බුදුවරයෙකුටවත් දෙවියෙකුටවත් කාටවත් මේවා නැති කරන්න බෑ. මේවා නැති කරන්න පුළුවන් එකම කෙනත් ඔබම විතරයි. තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබලා විසින් තමයි මේ කෘත්‍ය සම්පූර්ණ කරන්න ඕනේ. බුදුවරු කියන්නේ මඟ පෙන්වන්න විතරයි. බුදුවරු මඟ පෙන්වලා තියෙනවා. ඔබ ඒ මඟ ගමන් කළ යුතුයි. එසේ ඔබ ඒ මඟ ගමන් නොකළොත් ඔබට මේ සසර අප්‍රමාණ දුක් විඳින්න වෙයි. හරියට සේරිනී පේත වත්තුවේ සේරිනී පේතිය දුක් විඳ වගේ. පින්නතුනි, අද ධර්මානුශාසනාවට මම ඉහත මාතෘකා ගාථා වශයෙන් දේශනා කළේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පේත වත්තුවේ චුල්ල වග්ගයට අයිති සේරිනී පේත වත්තුවේ සඳහන් වෙන ගාථා ධර්මයක්. සේරිනී පේත වත්තුව, සේරිනී කියන පේතිය පිළිබඳව තිබුණු කතා වස්තුවක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ කුරු රට හස්ති නුවර හස්තිනීපුර හිටියා සේරී කියලා වේසියක්. වේසි කියන්නේ වෛශ්‍යාවට. වෛශ්‍යාවගේ ස්වභාවය කුමක්ද? මුදලට අන්‍ය පුරුෂයින්ට ශරීරය විකිණීම. ඒක ශරීර වෙළඳාමක්, කායික වෙළඳාමක්. ලෝකේ තියෙන පැරණිම වාණිජ කර්මාන්තයක් තමයි වෛශ්‍යා කර්මාන්තය. මේ සේරිනී කියන වේසිය, එහෙම නැත්නම් මේ වෛශ්‍යාව බොහොම රූප සම්පන්න තැනැත්තියක්. ඇගේ රූපය නිසා ඇයට පුදුම විදිහේ ධනයකුත් තිබුණා. ඇගේ රූපය නිසා සිටුවරු, රජවරු, මහා සිටුවරු
මහා රජවරු ඇය වෙත පැමිණියා. ඇගේ රූපේ නිසා ඇය විශාල ගණනක් ඇගේ රූපයට ඇගේ ඒ ක්‍රියාවන්ට ඇය අය කළා. ඒ නිසා ඇය මහා ධනවතියකුත් වුණා. හැබැයි කවදාවත් පින්දහම් කරගත්තේ නැහැ. පින්දහම් කරගෙන වෛශ්‍යා වෘත්තේ යෙදිලා පින්දහම් කරගෙන මේ සසරින් නිදහස් වෙච්ච ඇත්තොත් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් හැටියට අම්බපාලි තෙරණින් වහන්සේ. එයත් මහා ධනයක් තිබුණු තැනැත්තියක්. බුදු දහම ලැබුණට පස්සේ ඇය ක්‍රමක්‍රමයෙන් ඒ වෛශ්‍යා වෘත්තියෙන් අයින් වෙලා ධාර්මික ජීවිතයක් ගත කරලා තමා සතු සියලු ධනය ඇය රූපය නිසා වෛශ්‍යාවක් හැටියට ක්‍රියා කරලා රැස් කරගත්ත අප්‍රමාණ ධනය තිබුණා. ඒ සියලු ධනය බුද්ධ ශාසනයට පූජා කරලා ඇගේ සසර කර්ම අවසන් කරලා ඇය රහත් භාවයට පත් වෙලා මේ සසර නිමා කළා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් සේරී කියන මේ වෛශ්‍යාව. ඇය ඇගේ කර්මාන්තය තුල අධික ලෝභයෙන්, අධික ද්වේෂයෙන්, අධික තෘෂ්ණාවෙන් යෙදුණා. කුරුරට හස්තිපුරයට එක දවසක පෝයගෙට භික්ෂුන් වහන්සේලා 100,000 ගණනක් රැස් වෙනවා. සාමාන්‍ය මාසෙට දෙවතාවක් අඩමසකට වරක් භික්ෂුන් වහන්සේලා පොහොය කරන්ට විනය කර්ම කරන්ට රැස් වෙනවා. අදටත් එහෙමයි. ඒ කාලෙත් එහෙමයි. එතකොට ඒ කාලයේ දැන් අද වගේ 2 3 9 10 15 20 39 නෙමෙයි ඒ කාලේ රැස් වෙන්නේ. ඒ කාලේ හාමුදුරුවෝ 100,000 දසදහස් පෝයකට රැස් වෙන. එතකොට ඒ වගේ විශාල පෝයගයක් තියෙන්න ඇති මේ නුවර. භික්ෂුන් වහන්සේලා පෝයගෙට රැස් වෙන දවසට උන්වහන්සේලා විනය කර්ම කරලා අවසන් වෙලා එළියට වඩිද්දී ඒ නගරේ ඉන්න සැදැහැති උපාසක උපාසිකාවෝ තෙල් ගිතෙල් මල් ආදිය අරගෙන ගිහින් ගිලම්පස ආදිය අරගෙන ගිහින් උන්වහන්සේලාට පූජා කරලා පින් රැස් කරගන්නවා. දුටු තැන පින් රැස් කරගන්න පුළුවන් පින් කෙතක් තමයි සංගරුවන කියලා කියන්නේ. පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. සංඝ රත්නේහි වටිනාකම දන්න සැදැහැති පුද්ගලයින් දුටු තැන සංඝ රත්නේ දැකපු තැන පින් රැස් කරගන්නවා. බණ පදයක් අහලා හෝ ඒ දැකීම මාත්‍රය තුල හෝ ගිලම්පසක් පූජා කරලා හෝ සාදුකාරයක් පවත්වලා හෝ පින් රැස් කරගන්නවා. දුටු තැන ඒ දර්ශන මාත්‍රය තුල පවා පින් රැස් කරගන්න පුළුවන් නිසා තමයි සංඝ රත්නය පින් කෙතකට උපමා කළේ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. එදා ඒ අනුත්තර පුඤ්ඤ ශේෂ්ත්‍ර වූ මහා සංඝ රත්නයට පුද පූජා පවත්වලා කුරුරට හස්තිනීපුර ඉන්න මිනිස්සු ගොඩාක් පින් කරගත්තා. ඒ මිනිස්සු පින්කම් කරන්න යද්දි පුද පූජා පවත්වන්නට යද්දි මේ සේරි වේසියටත් සිහිපත් කරනවා අපිත් එක්ක නැගණිය එකතු වෙලා ඔබත් පින්කම් කරන්න මේ පින්කම් වලට එකතු වෙන්න කියලා. ඇය ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා ඔය මුඩු මහනන්ට එක එක දේවල් දෙන්න මම මොකටද? අතපය තියෙද්දි හොඳට හරි හම්බ කරගන්න පුළුවන්. මමත් මගේ මේ රූපයෙන් හොඳට හරි හම්බ කරගන්නවා. ඒ නිසා මම ඔය මුඩු මහනන්ට කම්මැලිකමේ කිසිවක් නොකර එක තැන් වෙලා ඉන්න මුඩු මහනන්ට මම කිසිවක් දෙන්නේ නෑ කියලා ඇය පින් නොකරනවා විතරක් නොවේ අකුසලුත් රැස් කරගන්නවා. හැමදාම අර මිනිස්සු එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේටත් සංඝ රත්නයටත් බැනපු එක විතරයි කළේ. කවදාවත් පින් කරගත්තේ නෑ. ඔය විදිහට කාලයක් ගත වුණා. කාලයක් ගත වෙලා සේරී කියන වෛශ්‍යාව මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා පින්නතුණි ඒ
කුරුරට හස්තිනීපුර නුදුරු ප්‍රත්‍යන්ත නුවරක අගලක් මත්තෙහි පේතියක් වෙලා උත්පත්තිය ලබනවා. පේතියක් වෙලා පහළ වෙනවා. ප්‍රේතියක්. භයානක රූපයක් තියෙන විරූපී ප්‍රේතියක්. ගෞගානක් දිග ශරීරයක්. ඇටකටු පෑදිලා ලේ මස් නෑ. නහරයි ඇටකටුයි පෑදිලා. දකින කෙනෙක් බය වෙනවා. සාපිපාසාවන්ගෙන් යුක්තයි. හරිම භයානකයි. ඇය දුක් විඳිනවා. දිවා රාත්‍රී දෙකේම ඒ දුක විඳිනවා. දවසක් ඔය ප්‍රත්‍යන්ත ජනපදයට හස්ති නුවර ඉඳලා වෙළඳාම යනව එක වෙලෙන්දෙක්. ගිහින් මේ දිය අගල සමීපයේ තැනක රාත්‍රියේ නවාතැන් අරගෙන පාන්දරට යනව මේ දිය අගල ළඟට සමහර විට අවශ්‍ය කටයුත්තකට වතුර ටිකක් ගන්ට වෙන්ට ඇති. ඔහු යද්දී ඔහු පැමිණෙනවා දැකපු මේ පේතිය තමන්ව ඔහුට පෙනෙනසේ සලස්වනවා. දැන් පින්නතුනි අපිට ප්‍රේතයෝ එහෙම පේන්නේ නැහැ. ඕන තරම් මේ පරිසරයේ ප්‍රේතයෝ ඉන්නවා. ඔබේ ගෙදරත් ඕන තරම් ඇති නේද? සමහරට ඔබ නිදා ගන්න ඇඳ යටත් ඕන තරම් ඇති. ඔබට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ අයත් අසරණයි. ඒ අයටත් ඔබව පෙන්න ගන්න විදිහක් නැහැ. පෙන්න ගත්තොත් දුක කියලා නිදහස් වෙන්න පුළුවන්. කර්මයේ බලය කියලා කියන්නේ ඒ අයටවත් අනිත් අයට පණිවුඩයක් දී ගන්න විදිහක් නැහැ. මේ ඉන්නේ මම මාව මෙතනින් නිදහස් කරන්න පින් කරලා පින් දෙන්න කියන්න විදිහක් නැහැ. ඉතින් ඇය පෙනෙන්ට සලස්වනවා අර වෙලෙන්දට. ඇයව දකිනවා. දැකපු ගමන් ඔහු බිය වෙනවා. හැබැයි බිය වෙලා ඔහු පලා ගියේ නැහැ. බිය වුණු ඔහු මේ වෙලෙන්දා මේ පේතියගෙන් විමසනවා. දික් වූ ශරීරයක් ඇති. ලේ මස් නැති ඇට නහර ඉලිප් උණු මේ ශරීරයක් ඇති. මහා විරූපී රූපයක් තියෙන ඔබ කවුද කියලා. එතකොට ඇයව හඳුන්වා දෙනවා. අහං බදන්තේ පේතිම්හි. සොහොයුර මම ප්‍රේතියක්. දුග්ගා යමලෝකිකා මේ යමලෝකේ ඉපදිච්ච ප්‍රේතියක්. පාප කම්මං කරිත්වාන පේත ලෝකං ඉදා ඉතෝ ගතාති. මනුෂ්‍ය ලෝකේ පව්කම් කරලා මම මේ ප්‍රේත ලෝකයේ ඉපදුනා. මම දුක් විඳිනවා. කොහොමද දුක් විඳින්නේ? ඇගේ විස්තර කියනවා. ඒ මනුෂ්‍ය ලෝකේ ඉද්දි පව් කළා. කුරුරට ඉපදිලා හිටියේ හස්තිනී නුවර මේ විදිහේ වෛශ්‍යාවක් හැටියට ඉපදිලා ඉඳලා ශරීරයේ විකුණ ජීවත් වුණා, තෘප්තිමත් වුණා, කෑවා බිව්වා, කවදාවත් පින් දහම් කරගත්තේ නැහැ. ධනෙ තිබුණා. පින් කරගන්න යන මිනිස්සුන්ටත් බැන්න, සංඝ රත්නයටත් බැන්න. උඹලට පිස්සුද ඔය විදිහට පින්කම් කරන්නේ? ඇයි ඔය විදිහට කරන්න කියලා පිනට ගැරහුවා. එහෙම මිනිස්සු ඉන්නවනේ අද කාලෙත්. සංඝ රත්නයට බනින, පින් කරන අයට බනින, පින්කම් වලට ගරහන මිනිස්සු අදත් ඉන්න ඕන තරම්. සසර හරිම භයානකයි. ඒ අය මේ ධර්මයේ අසත්වා, ඒ අය මේ ධර්මයේ දරත්වා, ඒ අය මේ ධර්මය අහලා දරලා ඒ සිතුවිලි වලින් නිදහස් වෙත්වා කියලා අපි මෙත් සිතින් අදිෂ්ඨාන කරනවා. ප්‍රේතිය සිහිපත් කරනවා තමන් විඳින දුක. නදින් උපේමි තසිතා රිත්තකා පරිවත්තති. ඡායං උපේමි උන්හේසු ආතප්පෝ පරිවත්තන්ති. මට පිපාසය හැදිලා පිපාසය නැති කරගන්න කියලා මම ගංගාව ළඟට ගිහිල්ලා පිපාසය නැති කරගන්න වතුර බොන්න ලෑස්ති වෙද්දී ඒ ගඟේ වතුර හිස් වෙලා යනවා, නැති වෙලා යනවා.
ඊළඟට මගේ ශරීරය අවුවෙන් පිච්චෙනවා, දැවෙනවා රස්නේ. ඒ රස්නේ නිසා මම ගහක් ළඟට යද්දි, හෙවණට යද්දි ඒ ගසේ සෙවන ඡායාව නැති වෙලා යනවා. එතකොට මම දැවි දැවි තමයි ජීවත් වෙන්නේ. දැවීම විතරක් නෙමෙයි, පිපාසයෙන් ජීවත් වෙන්නේ. ආතප්පෝ පරිවත්තති. ඊළඟට සුළඟ ඇවිත් මගේ ශරීරයේ වදිද්දී හමන සුළඟ සිසිල් නෑ. ගිනි දැල් ඇවිත් වදිනවා වගේ මම පිච්චෙනවා. එහෙම පිච්චි පිච්චි තමයි ඉන්නේ. අග්ගි වන්නෝච මේ වාතා දහන්තෝ උපවායති ඒතංච භන්තේ ආරහාමි අඤ්ඤංච පාපකං තතෝ. ශරීරය නිතරම සුළඟින් ගිනි දැල්ලෙන් දැවෙනවා. ඒ හමන සුළඟින් ගිනි දැල්ලෙන් මම තැවෙනවා. ඒ වගේම පුදුම විදිහේ දුක් විඳිමින් මම මේ පාප කර්මයෙන් පීඩා විඳිමින් විපාක විඳිමින් ජීවත් වෙනවා කියලා සිහිපත් කරනවා. මේ වෙලෙන්දට මේ ප්‍රේතියගේ කතාව ඇහුවට පස්සේ අනුකම්ප හිතෙනවා. ඔබ ඒ වගේ ප්‍රේතියක් දැක්කොත් කතාව අහනවා තියා ඉන්නෙත් නෑ. හරිම විරූපී, බය වෙනව. එක්කෝ එතනින් බය වෙලා දුවනවා, නැත්තම් ක්ලාන්තයටපත් වෙලා ඇදගෙන වැටෙනවා. ඒ වෙලෙන්දට මේ කතාව ඇහුවට පස්සේ අනුකම්පා හිතෙනවා. ඊට පස්සේ අහනවා, ඔබව මේන් නිදහස් කරගන්න ක්‍රමයක් නැද්ද? ඇය කියනවා ක්‍රමයක් තියෙනවා. බුදු පාමොක් මහා සංඝ රත්නයට දන් දීලා පින්කම් කරලා මම කරගත්ත මේ අකුසල් යටපත් කරන්න පුළුවන්, නැති කරන්න බෑ. යටපත් කරලා මාව නිදහස් කරන්න පුළුවන්. මට පිහිට වෙන්න කියනවා. කෙසේද ඔබට පිහිට වෙන්න ඕනේ? අසවල් නුවර, අසවල් ස්ථානයේ නිවසේ මගේ අම්මා තාම ජීවත් වෙනවා. අම්මට කියන්න මම පව් කරගෙන ගොඩක් දැන් මේ විදිහේ දුක් විඳිනවා කියලා. කාටවත් මේ ලෝකේ කියලා නැතු තැනක මම මගේ ධනය හංගලා තියෙනවා. මම හම්බ කරගත්ත ධනය මගේ සයනාසනයේ යට පොළවේ මම නිදන් කරලා තියෙනවා. අම්මට කියන්ට ඒ ධනය එතනින් අරගෙන ඒ ධනය වියදම් කරලා දුගී මගී යාචකයින්ට, අසරණ මිනිස්සුන්ට වගේම බුදුපාමොක් මහා සංඝරත්නයට දන් දෙන්න කියලා. රැස් කරන ධනය අනිත්‍යයි. රැස් කරන ධනය නිසා ජීවත් වෙලා ඉන්න කාලයට වැඩිය දුක් විඳිනවා. මැරුණට පස්සේ ඒ වයින් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණානේ කියලා. ඒ දුකට කියනවා සන්තාපය කියලා. යම් කිසි කෙනෙක් මේ ජීවිතේ අනාගතයේ වෙනුවෙන් ධනය හරි හම්බ කර කර රැස් කරලා තියාගෙන ඉන්නවා නම් හදිසියේවත් ඔහුට මරණයටපත් වෙන්න සිද්ධ වුණොත් ඒ රැස් කරපු ධනය නිසා පුදුම දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. දූවිලි මාත්‍රයක්, දූවිලි අංශු මාත්‍රයක්වත් අරගෙන යන්න බෑ ඒ රැස් කරපු ධනයෙන්. එනිසා හොඳම දේ තමයි හරි හම්බ කරලා වියදම් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට රැස් කරගෙන තියාගන්න. ලෙඩ දුකක් වුණොත් පුළුවන් තරම් වියදම් කර කර රැස් කරගන්න. මොනවද? අරගෙන යන්න පුළුවන් දේවල්. භෞතික වශයෙන් එක් රැස් කරගත්ත සියලු ධනය ඔබ නිදන් ගත කරන්න අනුගාමික නිදානයක් හැටියට, රැගෙන යන්න පුළුවන් දෙයක් හැටියට. එතකොට ඔබ මෙලොවත් ආලෝකමත් වෙනවා, පරලොවත් ඔබේ ආලෝකමත් වෙනවා. ඊට පස්සේ මේ වෙලෙන්දා මේ කතාව අහගෙන සේරිනී වෛශ්‍යාවගේ අම්මා හොයාගෙන යනවා. ගිහින් අම්මට විස්තරය කියනවා. කියලා ඇය ධනය සංගවපු තැන කියනවා. කිව්වා වගේම ගිහිල්ලා බලද්දී එතන හාරලා ඇය ජීවිත කාලෙම වෛශ්‍යා වෘතියේ යෙදිලා හරි හම්බ කරපු ධනය, වස්තු ස්කන්ධය එහෙම්ම මෙතන තියෙනවා.
බලන්න සේරිනී වෛශ්‍යාව පරදත්තූප ජීවික ප්‍රේතියක් වෙච්ච නිසා ඇයට පිහිටක් ගන්න ලැබුණා. මේ ජීවිතේ ඉතුරු කරපු ධනෙ හැමෝම ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මෑණියෝ අම්මා අර ධනය අරගෙන වියදම් කළා. බුදු පාමොක් මහා සංඝරත්නයට පින්කම් කර කර දුවට පින් දුන්නා. පින්කම් කර කර දුව වෙනුවෙන් සමාව ඉල්ලුවා. පින්කම් කර කර හැම පින්කමකදීම දුවට පින් අනුමෝදන් කළා. පින් අනුමෝදන් කරන්ට අර පේතිය සේරිනී ඒ പ്രേත භාවයෙන් මිදුණා සුවපත් භාවයට පත් වුණා. පින්නතුනි ගොඩක් දේවල් අපිට මේකෙන් ඉගෙන ගන්න තියෙනවා. ඔබ වෙනුවෙන් මේ ලෝකයේ පින් කරලා පින් දෙන්න පිරිස හිටියොත් හොඳයි. අපිට කියන්න බෑ අපි වෙනුවෙන් පින් කරලා අහවලා පින් දෙයි යන්නේ අපි මැරුණට පස්සේ කියලා. කවුරුවත් පිළිබඳ අපිට විශ්වාසය තියන්න බෑ. හදිසියේ ඒ අයත් මරණයටපත් වුණොත් රටේ ලෝකේ ඉන්න මිනිස්සු අපි වෙනුවෙන් පින් කරලා පින් දෙන්නේ නැහැ. අපේ ආදරණීයයන් ඕනනම් අපි වෙනුවෙන් අවුරුදු කීපයක් අපිව මතක් කරලා පින් දෙයි. ඒ අයත් මරණයටපත් වුණොත් ඊළඟ පරම්පරාවේ ආපු අය කවදාවත් අනේ අපිට මේ ධනෙ ලැබුණේ අහවලා නිසානේ කියලා අපේ නංගොත් ගම් කියලා පින් දෙන්නේ නැහැ අපිට. ඔබ තව පරම්පරා 7-8කට අසීමිත ආසාවෙන් ධනය හරි හම්බ කරලා රැස් කරලා තිබ්බා වුණත් මේ පරම්පරාවෙන් පස්සේ ඊළඟ පරම්පරාවල අය ඒ අයට ඔබව වැදගත් නැහැ. ඒ අය ඔබට පින් කරලා පින් දෙන්නේ නැහැ. අතර පතර හිටියොත් යම් කිසි සත්පුරුෂ ගුණ තියෙන පුද්ගලයෙක් ඔබව සිහිපත් කරලා පින් දෙයි. නාමිකව නැති වුණත් පරම්පරාගත ඥාතීන් පින් අනුමෝදන් වේවා කියලා හරි පින් දෙයි. නමුත් අපි එහෙම දෙයක්වත් විශ්වාස කරන්න හොඳ නෑ. තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක නිතරම හිතන්න ඕනේ. තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක හිතලා හොඳට පින්දහම් කරගන්න ඕනේ. මේ මනුෂ්‍ය ලෝකය తాවකාලිකව ඉන්න ලැබපු තැනක්. මේ මනුෂ්‍ය ලෝකයේ තමයි කෙනෙක් බුද්ධත්වයට අරගෙන යන උත්තරීතරම තත්වයට අරගෙන යන තැනත්. ඒ වගේම මනුෂ්‍ය ලෝකයෙන් තමයි බොහෝ දෙනෙක් පස්පව් අස්කුසල් රැස් කරගෙන මේ සසරට වැටෙන්න කර්ම රැස් කරගන්න තැනත්. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම පච්චයෝ තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති. කර්මය කියලා දෙයක් තියෙනවා. විපාකය කියලා දෙයක් තියෙනවා. කර්මයට අනුව තමයි විපාකය ලැබෙන්නේ. යම් කිසි කෙනෙක් කර්මය නැති කළොත් විපාකයක් වෙන්නේ නැහැ. අකුසල කර්ම රැස් කරගන්නේ නැති කෙනාට කවදාවත් දුගතියක දුක් විපාක විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. කුසල කර්ම රැස් කරගන්නේ නැති කෙනාට කවදාවත් සුගතියක සුගති සැප සම්පත් විඳින්න වෙන්නේ නැහැ. අකුසල ධර්මයන් අතහරින කෙනාට සතර අපායෙන් මිදෙන්න පුළුවන්. කුසල ධර්මයන් වඩන කෙනාට සුගතිවල උත්පත්තිය ලැබලා දිව්‍ය සැප සම්පත් මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඔබ හිතන්නේ නැති වුණාට ඔබ මේ මනුෂ්‍යාත්ම භාවයේ සිදු කරගන්නා වූ පින් අනන්ත සංසාරේ අප්‍රමාණ ආනිසංස ලබා දෙන්න උපකාර වෙනවා. මේ සසර කියන්නේ බොහොම සුළුවෙන් සුළු කොට තැකිය යුතු තැනක් නෙමෙයි. ඒ නිසා සසර දුකට නොවැටි සැපයෙන් සැපයට වැටි සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දකින්න උත්සාහ කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒක හොඳම කාරණාවක්, හොඳම අදිෂ්ඨානයක්. හැබැයි අඩුම තරමේ මේ ලබාගත්තා වූ මනුෂ්‍යාත්ම භාවයේ සෝවාන් මාර්ගඵලයටවත් පත් වෙලා මෙතනින් යන්න ඕනේ. ආයි විශ්වාස නැහැ මේ වගේ සැප සම්පත්තියක්, මේ වගේ ක්ෂණ සම්පත්තියක් මතු ජීවිතේ ලැබෙයි කියලා. පින්දහම් කරගත්තත් වැඩක් නැහැ. දිව්‍ය ලෝකවල ගියත් ඒවත් සසර නොවේ. ඒවයිත් ආයුෂ අවසන් වුණාට පස්සේ යම් දවසක ආයි පහලට වැටෙන්න වෙනවා. යම් කිසි කෙනෙක්
සෝවාන් මාර්ග ඵලයටවත් පත් වෙන්නේ නැතුව දම්පින්කම්ම කරගෙන ඒ කුසල් උපාදානම කරගෙන හිටියොත් ඒකත් ඔහු සසර ප්‍රමාදී ධර්මයන් වැඩිමක් වෙනවා. ඔහුට සසර ප්‍රමාද වෙනවා. දැන් සමහර සමත භාවනා වඩලා යම් ධාන තලවල ඉඳලා බ්‍රහ්ම ලෝකවල පහළ වුණොත් උදාහරණයක් හැටියට ඔය නේව සංඥා නා සංඥායතන වගේ ධාන තලයට හිත පුරුදු කරලා ඒ බ්‍රහ්ම ලෝකවල පහළ වුණොත් අවුරුදු කල්ප ගණන් යනකල් මනුෂ්‍ය ලෝකෙට එන්න වෙන්නේ නැහැ. කල්ප ගණන් ගියාට පස්සේ මේ මනුෂ්‍ය ලෝකේ බුදුවරු දෙතුන්ම පහළ වෙලා අවසන් වෙනවා. ඒත් සංසාරේ ඉන්න සිද්ධ වෙනවා. මනුෂ්‍ය ලෝකේ පින්දහම් කරගෙන යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝකයට ගියොත් සදිව්‍ය ලෝකවල අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකයේ තමයි චාතුම්හාරාජික දිව්‍ය ලෝකය. චාතුම්හාරාජික දිව්‍ය ලෝකයේ දිව්‍ය අවුරුදු මනුෂ්‍ය ලෝකයේ නෙමෙයි දිව්‍ය අවුරුදු වලින් දෙවි කෙනෙක්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 500ක්. දිව්‍ය අවුරුදු 500ක් කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් ඒ දිව්‍ය ලෝකේ එක දවසයි. එහෙම දවස් 30ක් එහෙ මාසයයි. එසේ මාස 12ක් එහෙ අවුරුද්දයි. එබඳු අවුරුදු 500ක් ඒ දෙවි කෙනෙකුගේ ආයුෂ මනුෂ්‍ය ලෝකේ අවුරුදු වලින් ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක් වෙනවා. අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක්ගේ ආයුෂ. ඊළඟට තාවතින්ස දිව්‍ය ලෝකයේ ගත්තාම මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100ක් අවුරුදු 100ක් තවතිසා දිව්‍ය ලෝකේ එක දවසයි. අවුරුදු ඒ වගේ දිව්‍ය අවුරුදු 1000ක් තමයි ඒ දිවි කෙනෙක්ගේ ආයුෂ. එතකොට තවතිසා දිව්‍ය ලෝකයට ගියොත් දිව්‍ය අවුරුදු 1000ක් එහෙ දෙවි කෙනෙකුගේ ආයුෂ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් එහෙ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. එබඳු අවුරුදු 1000ක් තමයි එහෙ දෙවි කෙනෙක්ගේ ආයුෂ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් ගත්තොත් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් තවතින්ස දෙවි කෙනෙක්ගේ ආයුෂ. ඊළඟට යාම දිව්‍ය ලෝකේ ගත්තාම මනුෂ්‍ය ලෝකයේ දෙවිවරුන්ගේ ආයුෂ අවුරුදු 200 මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 200ක් එහෙ එක දවසයි. එබඳු දවස් 30ක් මාසයයි. එබඳු මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 2000ක් යාම දෙවි කෙනෙකුගේ ආයුෂ වෙනවා. මනුෂ්‍ය ලෝකේ ආයුෂ වලින් ගත්තාම අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යාම දෙවි කෙනෙකුගේ ආයුෂ වෙනවා. තුසිත දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුගේ දිව්‍ය අවුරුදු වශයෙන් ගත්තාම අවුරුදු 4000යි. මනුෂ්‍ය අවුරුදු වශයෙන් ගත්තහම අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් වෙනවා. නිම්මාන රති දෙවි කෙනෙකුගේ ආයුෂ දිව්‍ය අවුරුදු වලින් ගත්තහම අවුරුදු 8000යි. මනුෂ්‍ය අවුරුදු වලින් ගත්තහම අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් වෙනවා. පරනිම්මිත වසවත්ති දෙවි කෙනෙකුගේ ආයුෂ දිව්‍ය අවුරුදු වලින් අවුරුදු 16000ක්. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් ගත්තහම අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් වෙනවා. ඊළඟට බ්‍රහ්ම ලෝක ගත්තහම අවුරුදු වලින් කියන්න බෑ, කල්ප වලින් කියන්නේ. අසංඛ්‍ය කල්ප වලින් තමයි, මහා කල්ප වලින් තමයි ඒ බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල ආයුෂ තීරණය වෙන්නේ. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තහම මහා කල්ප වලින් ආකාසානං ඡායතනේ ආයු ප්‍රමාණය මහා කල්ප 20000ක්. විඥානං ඡායතන බ්‍රහ්ම ලෝකේ ආයු ප්‍රමාණය මහා කල්ප 40000ක්. ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 60000ක් ආයු ප්‍රමාණය. නේව සංඥා නා සංඥායතන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 84000ක්. අහල ඇති මතක ඇති අසිත තාපසයා බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයා දැක්කට පස්සේ වරක් හඬලා වරක් සිනාසුණා. සිනාසුනේ බුදු කෙනෙක්
බුද්ධාංකුරයෙක් ඇසින් දකින්න පින තිබුණා කියලා හැඬුවේ එදාට ඒ ශාසනයෙන් පිහිට ලබන්න බැරි තැනක පහළ වෙලා ඉන්නේ කොහෙද? නේව සංඥා නා සංඥා එතන අරූපාවචර ධාන බලය නිසා කල්ප 84000ක් මහා කල්ප 84000ක් ආයුෂ ඇති ඒ අරූපාවචර බ්‍රහ්ම තලවල පහළ වෙලා කියලා. ආයි එයින් නිදහස් වෙද්දී මනුෂ්‍ය ලෝකේ බුදවරු 6-7 නමක් පහළ වෙලා ශාසන අවසන්. සංසාරය හරිම භයානකයි. සංසාරය හරිම දීර්ඝයි. ඒ සසර දීර්ඝ බව තේරුම් අරගෙන සසර බියජනක බව තේරුම් අරගෙන මේ සසර මොහොතක්වත් නතර නොවි සසර කතරින් එතෙර වෙන්න හැමදෙනාම අදිෂ්ඨාන ඇති කරගන්න ඕනේ. එසේ අදිෂ්ඨාන ඇති කරගන්න ශ්‍රද්ධා සති සමාධි විරිය ප්‍රඥා ධර්මයන් ලෞකික ලෝකෝත්තර සමත විදර්ශනා භාවනාවන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් සතර මඟ සතර ඵලයන් සාක්ෂාත් කරගන්න ශ්‍රවණය කරන්ට දුනා වූ මේ ධර්මානුශාසනාවද උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රැස් කරගත්තා වූ මේ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෞතුරා නිර්වාණ අවබෝධයට පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. පින්නතුනි, අද ධර්මානුශාසනාවට පින්වත් කිහිප පිරිසක්ම දායකත්වයේ දරන්ට දුනා. ඒ අතර රොබර්ට් අල්විස් මාවත බොරලැස්ගමුව පදිංචි සී විජේවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පිරිස, සිරිල් විජේවර්ධන ස්වාමි පුරුෂයා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා පවුලේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත්, කැනඩාවේ පදිංචි සමන් විජේවර්ධන මහත්මයා ජනවාරි මාස 28 වන දින මියගිය සිරිල් විජේවර්ධන සොහොයුරාටත්, දාවින් විජේවර්ධන පියාණන්ටත්, ඇසිලින් නෝනා විජේවර්ධන මෑණියන්ටත්, සරත් විජේවර්ධන සොහොයුරා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, විජේවර්ධන පවුලේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, ගල්කිස්ස පදිංචි මේනකා ගුණවර්ධන මහත්මිය සහ සංජය ගුණවර්ධන මහත්මයා පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව වාසය කරන හැම දෙනාටම ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දැකීමට වාසනාව ලැබේවා කියන අරමුණිනුත්, නුගේගොඩ කන්දවත්ත පාරේ පදිංචි කල්යාණ මිතුරියන් දෙදෙනෙක් මෙහි දායකත්වයේ දරමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අධිගමය වේවා කියන ප්‍රාර්ථනාවත්, බොරලැස්ගමුව පදිංචි ජයවතී පීරිස් මහත්මිය පරලෝ සැපත් වන්ට දුණු HGP සුමතිපාල ස්වාමි පුරුෂයා 2025 වෙනි මාසේ 18 දින මියගියේ. එතුමා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, දෙසැම්බර් 26 වන දින 75 වන ජන්මදිනය සමරන ජයවතී පීරිස් මෑණියන්ට සෙත්පතා ආශිර්වාද කිරීමටත්, දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරනවා. එවැගේම මහනුවර අරුප්පල පදිංචි සීතා ප්‍රතාපසිංහ මහත්මිය පරලෝ සැපත් වන්ට දුණු DW ප්‍රතාපසිංහ ස්වාමි පුරුෂයාණන්ට මීට වසර 2කට පෙර පරලෝ සැපත් වන්ට දුනේ. එතුමාටත් එතුමා සහ මෙතුමියගේ දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව වාසය කරන දුවා දරුවන් මුණුබුරු මිනිපිරි හැම දෙනාට පින් දෙන්න සෙත් පතන්න අරමුණු කරගෙන මෙහි දායකත්වයේ දරනවා. එහෙමනම් මේ නම් සඳහන් කරන්ට දුණු පරලෝ සැපත් වන්ට දුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඔබේ මියගිය ඥාතීන්ද සිහිපත් කරගන්න ඒ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් කරමු. බෞද්ධයා නාලිකාව නිර්මාතෘවර අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන් වේවා.
රටදෑ වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා ව්‍යසනය නිසා ජීවිත අහිමි වූ සහෝදර ජනතාව සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරනවා. අපි හැමෝගෙම මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව සුගතියෙන් සුගතියට පත්වේවා. කිසි කලෙක දුකකටපත් නොවී සසර ගමන යහපත් වේවා. දුක්ගිනි නිවේවා. උපනුපන් හැම ආත්මයක්ම වාසනාවන්ත වේවා. මතු ලෞතුරා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙන්න. අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නට දුණු ඉහත නම් සඳහන් කරන්නට දුනා වූ පින්වත් හැම දෙනාටම අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. දේශනාව ශ්‍රවණය කරන්නට දුනා වූ ඔබ හැම දෙනාටමත් බෞද්ධ නාලිකාවේ පින්වත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සදැහැති බුදු බැතිමත් හැම දෙනාටමත් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. හැම දෙනාගේම ජීවිත නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් ප්‍රඥාවෙන් ඓශ්වර්යයෙන් වැඩෙත්වා. චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරව ලබන උතුම් නිවනින් සදාකාලිකව සැනසෙන්න මේ පිං හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කළා වූ කොළඹ ප ဋ ාණ ධර්ම සභා විහාරවාසී අවසරයි පූජ්‍යපාද තලාවේ සුමන රතන පින්වත් ස්වාමින් වහන්සේට තව চিරාත් කාලයක් මෙවන් වූ ශාසනික සේවාවන් සිදු කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව හා චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ සදැහැති ප්‍රාර්ථනය සමගින් බෞද්ධ ගුවන් විදුලියේ මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.